भूमि देश देश अभिवंदित भूमि शांति सिंह निमित्त भूमि उदार दिल भूमि विजय भूमि उदार दिल भूमि विजय भूमि उदार दिल भूमि विजय भूमि 15 වෙනි සියවස වෙනකම්ම ලංකාවේ මිනිස්සු අපි හිටියේ නිදහසේ තමයි. නිදහස දුන්නේ උන් නෙමෙයි. නිදහස ගත්තේ උන්. එතකොට අපි සමරන්න ඕන නිදහස ගත්ත එකද දුන්නේ එක. මෙකී උරුමයත් එක්ක බලාගෙන ගියාම අපි හිටියේ නිදහසේ තමයි. අපිට ඕන තැනක යන්න පුළුවන් නිදහස තිබුණා, ඕන දෙයක් කන්න පුළුවන්කම නිදහස තිබුණා. අපිට කවුරුවක්වත් බලහත්කාරයෙන් පෝර ගෙනත් දුන්නෙත් නැහැ, කවුරුවක්වත් බලහත්කාරයෙන් කෑම ගෙනත් දුන්නෙත් නැහැ, කවුරුවක්වත් බලහත්කාරයෙන් බේත් ගෙනත් දුන්නෙත් නැහැ, කවුරුවක්වත් බලහත්කාරයෙන් කුණු ගොඩවල් මෙහාට ගෙනත් දීලා මෙහෙන් සල්ලි අරන් ගියෙත් නැහැ. ඒතර අපි මේ වර්ග කිලෝමීටර් 65632 නිදහසේ තමයි හිටියේ. ඒ කන්ද උඩරට සුද්ධ භූමියේ අසුද්ධ කළු ගිවිසුම. කළු වැල්ල කොරින් ලියාපු ගිවිසුම විසින් තමයි අපිව යටත් කරන්නේ. එදා තමයි අපේ කොඩිය පාතර දාලා සුද්දගේ කොඩිය උස්සන්නේ. ඒක තමයි දවස. ඒක තමයි සමරන්න ඕන දවස. ඒක මාර්තු 2 මේ 206ක් අවුරුදු 206ක් මේ වෙනකොට ඒ කළු අන්ධකාර දිනය පසු වෙලා තියෙනවා. අපි මේ පාර මාර්තු 2 වෙනිදාත් සමරනවා. අපි ආරාධනා කරනවා මේ හෙළදීප ටීවී එකටයි හෙළදීප ටීවී එකේ ප්‍රේක්ෂකයින්ටයි එන්න අපිත් එක්ක කොළඹ විහාර මහදේවි පාක් එකට කියලා හැන්දෑවේ 2:00ට විතර. ඒ අන්ධකාර දිනය සමරන්නේ මේ පෙබරවාරි 4 වෙනිදා බොරු ව්‍යාජ නිදහස සැමරීමට එරෙහිව. සුද්ධ තමයි අපි හිටිය නිදහස ගත්ත එක දුන්න එක සමරන්න ඕනද? ඒක සැමරිය යුත්තක්ද? එදා ඉඳලා අවුරුදු පතා අපි ගිය දවසට කොඩි දාලා සමරන්න ඕන. අපි උඹලව නිදහස් කළා කියලා සමරන්න ඕන කියලා උන් අපිට කියලා යනවා. යකෝ මේක නිදහසද? සුද්ධ අපෙන් නිදහස් වෙලා ගිය දවසයි පෙබරවාරි 4 කියලා කියන්නේ. පෙබරවාරි 4 තමයි සෝල්බර්ගේ වයිෆ්ගේ උපන්දිනේ. මේක නිදහස් දිනය නෙමෙයිමයි. සැමරිය යුතු ජාතික දිනයක් සහ සැමරිය යුතු සැබෑ නිදහස් දිනයක් සොයා ගැනීමේ ඌනතාවක් තාමත් හිඩසක් හැටියට ශ්‍රී ලංකාවේ ඉතුරු වෙලා තියෙනවා. මේක නිදහස් සමරු දිනේවත් ජාතික දිනේවත් නෙමෙයි, මේ අහ කියන සුද්දෙක්ගේ නෝන කෙනෙක්ගේ එක්තරා දිනයක් සැමරීමක් පමණයි. එළදීප වාසීන් හැටියට නිදහස් අරගලයක් පටන් ගත යුතුයි. එතකන් සමරන්න නිදහස් දිනයක් අපේ රටේ නැහැ. අද අපි හෙළදීප ටීවී YouTube නාලිකාව ඔස්සේ හැමදාම වගේ අරුත්බර නැනසාර පැනසාර වැඩසටහන් සිදු කරනවා. එවැනි වැඩසටහනක් අලුතෙන් හිතන්න, ඒ වගේම අලුත් විදිහට අපේ සිතුවිලි මෙහෙවන්න සුදුසු වැඩසටහනක් අරගෙන අපි ඔබ සමග අද හෙළදීප ටීවී මේ YouTube නාලිකාව ඔස්සේ හමුවන්නේ. අද අපි මේ නිදහස් චතුරස්‍රය පේන ඉසව් ඉඳගෙන ඒ නිදහසේ අභිමානය, නිදහස පිළිබඳව කතා කරන අපි පුරසාරම් දොඩවන ඒ නිදහස ඇත්තටම තියනවද? ඒ නිදහසේ සැබෑ අරුත කුමක්ද කියන එක පිළිබඳව අපි අද කතා කරන්න සූදානම් වන්නේ. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අපි අද කතා කරනකොට අපි ඒ සම්බන්ධව සම්බන්ධ කරගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අති ගෞරවනීය පූජනීය වන්දනීය අපේ ඉන්දිරාගාරයේ ධම්මරතන අපේ හාමුදුරුවන් අපි තෙරුවන් සරණ පතමින් ඔබ වහන්සේගේ වැඩම කිරීම අපි ප්‍රථමයෙන්ම පිළිගන්නවා. තෙරුවන් සරණයි සෑම දිනකට. අපේ
හාමුදුරුවෝ සමග මේ වැඩසටහන සාකච්ඡා කරනකොට මේ නිදහස කියන වචනේ පිළිබඳව ඇත්තටම කතා කරන්න අපිට අවශ්‍ය වෙන්නේ. ඒත් අපේ හාමුදුරුවනේ අපි කෝෂාර්ථ පිළිබඳව, ශබ්ද කෝෂාර්ථයේ අර්ථය පිළිබඳව අපි කතා කළොත් මේ වචනයේ අරුත අපිට හමු වෙන්නේ දාස භාවයෙන් මිදුණු කියන එකයි. එහෙනම් තවත් විදිහකට කෝෂාර්ථයේ තියෙනවා නිවහල් කියලා. වහල් භාවයෙන් මිදුණු. එහෙනම් වහල් භාවයෙන් මිදුණු, දාස භාවයෙන් මිදුණු බව තමයි නිදහස කියලා කෝෂාර්ථවල තියෙන්නේ. දැන් අපේ හාමුදුරුවනේ 1948 අපිට නිදහසක් ලැබුණා කියලා අපි බොහෝ විට උදම්මනනවා, අපි ආඩම්බරයෙන් සමරනවා. දැන් එහෙම සමරනකොට අපිට හිතන්න දේවල් ගොඩක් තියෙනවා අපේ හාමුදුරුවනේ. සැබවින්ම අපි මේ කියන ස්වෛරී භාවය, නැත්නම් මේ නිවහල් බව, දාස භාවයෙන් මිදීම සැබවින්ම අපි අද වෙනකොට භුක්ති විඳිනවද කියන එක තමයි අපේ හාමුදුරනේ අපිට ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉස්ලාම හින්දෙන් ඕන හෙළදීප සමාජ ජාල රූපවාහිනී මාධ්‍යයට මේ සම්බන්ධයෙන් කතා කිරීම සම්බන්ධයෙන් ඔබතුමා කිව්වා වගේ මේ නිදහස මම බැලුවා, දිගටත් බැලුවා, හරහටත් බැලුවා. හොයලා ලංකාවේ නිදහස් දිනය කියලා එකක් කොහොමද තියෙන්නේ කියලා. කිසිම තැනක ලංකාවේ නිදහස් දිනය කියලා දිනයක් නැහැ. එහෙමයි හඳුටේ. ලංකාවේ නිදහස් දිනය කියලා නමක් හෝ එහෙම වෙන් කරන ලද දිනයක් හෝ එහෙම මොකක්වත් නැහැ. එතකොට මේ අපිට පේන තෙක් මානේ නිදහස් චතුරස්‍රය කියලා අපි හඳුන්වන ස්ථානයක් තියෙනවා. ඒ කියපු දවසේ අපිට ඉන්ඩිපෙන්ඩන්සිය එහෙම නැත්නම් නිදහස් දුන්නාය කියලා තියෙනවා. ඒක පෙබරවාරි මාසේ 4 වෙනිදා උනාය කියලා තියෙනවා. එහෙමයි. 948. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මම බැලුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසි තැනක ශ්‍රී ලංකාවේ නිදහස් දිනය පෙබරවාරි 4 කියලා නැහැ. National Day of Sri Lanka කියලා ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ සිංහල පිටපතේ ජාතික දිනය හැටියටත් තමයි පෙබරවාරි 4 සැලකෙන්නේ. එයනෝ ලංකාවේ නිදහස් දිනයක් නැහැ. ජාතික දිනයක් තියෙනවා. ජාතික දිනයක් තියෙනවා. හොඳ වෙලාවට තමයි ලංකාවට නිදහස් දිනයක් නැත්තේ. හොඳ වෙලාවට නිදහස් දිනයක් නම් කරලා නැති එකේ වටිනාකම අපිට ගන්න පුළුවන්. ඒ තමයි නිදහසක් නැති හින්දා නිදහස් දිනයක් හදාගන්න ඕනෑ කියලා කියන අදහස. ඒක තමයි නිදහසේ පූර්විකාව හැටියට කියන්න පුළුවන්කම තියෙන්නේ. අපේ හාමුදුරුවෝ හොඳ ප්‍රවේශයකට සම්ප්‍රාප්ත වුණේ. අපි හිතාගෙන ඉන්න විදිහට 1948 වෙනකොට අපි වහලුන් විදිහට බ්‍රිතාන්‍යයේ කිරීටයේ යටතේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය යටතේ ඉඳලා තිනවා. එතකොට අපිට බ්‍රිතාන්‍යයන්ගෙන් මේ නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 4 කියලා මේ කතාබහ, මතවාදය, සැමරීන්, උත්සව හැම දෙයක්ම පැවැත්වෙනවා. හැබැයි අපේ හාමුදුරුවෝ ඊට අපූර්වට ඒක පැහැදිලි කළා නිදහස් දිනයක් නෙමෙයි අපිට තියෙන්නේ ජාතික දිනයක් කියලා. ඒකේ වටිනාකම. ඒකේ තියෙන වාසියත් අපේ හාමුදුරුවෝ ඊටාම කෙටියෙන් මෙතෙන්දි පැහැදිලි කළා. දැන් කොහොම වුණත් දැන් මේ අපේ හාමුදුරුවෝ පැහැදිලි කළ මේ දාර්ශනික අදහස එහෙම වුණාට අපේ පොදු මතයක් තියෙනවා අපි වහලුන් ලෙස එක්තරා කාල සීමාවක් බ්‍රිතාන්‍ය කිරීටයේ යටතේ ක්‍රියාත්මක වුණේ කියලා. දැන් අපි ඉතිහාසගතව බැලුවොත් එහෙම මේ බ්‍රිතාන්‍යයන්ගේ සම්ප්‍රාප්තියත් සමග අපේ හාමුදුරනේ අපිට අපේ නිදහස, අපේ ස්වෛරී භාවය අපිට අහිමි වුණාද? ඔව්. ඒ ප්‍රශ්නයට දිග උත්තරයක් දෙන්න පුළුවන්. ඇත්තම කිව්වොත් 1815 මාර්තු 2 වෙනිදා වෙනකම්ම මේ රට නිදහස් ජාතියක් තමයි. 1815ට පෙර 1700 ගණන් වල තමයි සුද්ධ ලංකාව හඳුනගන්නේ. 1505 තමයි යුරෝපීය ජාතිකයන් හැටියට ලංකාවට පෘතුගීසීන් පළවෙනි වරට එන්නේ.
ඒ කියන්නේ 16 වෙනි සියවස 15 වෙනි සියවස වෙනකම්ම ලංකාවේ මිනිස්සු අපි හිටියේ නිදහසේ තමයි. එතකොට අපේ නිදහස ගත්තේ උන්. නිදහස දුන්නේ උන් නෙමෙයි. නිදහස ගත්තේ උන්. නිදහස ගත්තේ කවුද? ඔය කියාපු එංගලන්ත ජාතිකයෝ. එතකොට අපි සමරන්න ඕන නිදහස ගත්ත එකද දුන්නේ එක. එතකොට ඉතා පැහැදිලිව ලස්සන තර්කයක් ගොඩනගා ගන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ තුන්වරක් ලංකාවට වැඩි අය කියලා අපි විශ්වාස කරනවානේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩි අය කියලා විශ්වාස කරන්න දෙයක් නැහැ. තොරතුරු තියෙනවානේ. එදා ඉඳලා මෙදා තෙක් පැවතිච්ච අපේ ඉතිහාස කතාවේ තොරතුරු සාක්ෂි සාධක සහිතව අපි ගාව තියෙනවානේ. මේ තියෙන සමස්ත සාක්ෂි සාධකත් එක්ක බලාගෙන ගියාම අඛණ්ඩ ඉතිහාසයක් සහ ලිඛිත භාවයක් එක්ක අපිට තියෙනවා කිසියම් ආකාරයක ඓතිහාසික මූලාශ්‍රයන් සාක්ෂ්‍ය සාධක හැටියට සහ උරුමයන් හැටියට. මේකී උරුමයත් එක්ක බලාගෙන ගියාම අපි හිටියේ නිදහසේ තමයි. අපිට ඕන තැනක යන්න පුළුවන් නිදහස තිබුණා, ඕන දෙයක් කන්න පුළුවන්කම නිදහස තිබුණා. අපිට කවුරුවක්වත් බලහත්කාරයෙන් පෝර ගෙනත් දුන්නෙත් නැහැ, කවුරුවක්වත් බලහත්කාරයෙන් කෑම ගෙනත් දුන්නෙත් නැහැ, කවුරුවක්වත් බලහත්කාරයෙන් බේත් ගෙනත් දුන්නෙත් නැහැ, කවුරුවක්වත් බලහත්කාරයෙන් කුණු ගොඩවල් මෙහාට ගෙනත් දීලා මෙහෙන් සල්ලි අරන් ගියෙත් නැහැ. ඒතර අපි මේ වර්ග කිලෝමීටර් 65632 නිදහසේ තමයි හිටියේ. ඔය 1815 මාර්තු 2 වෙනිදා තමයි ප්‍රකාශයට පත් කරන්නේ ගිවිසුම. ඒ කන්ද උඩරට සුද්ධ භූමියේ අසුද්ධ කළු ගිවිසුම. ඒ කන්ද උඩරට සුද්ධ භූමියේ අසුද්ධ කළු වැල්ලකුරෙන් ලියාපු ගිවිසුම විසින් තමයි අපිව යටත් කරන්නේ. එදා තමයි අපේ කොඩිය පාත්‍ර දාලා සුද්ධගේ කොඩිය උස්සන්නේ. ඒක තමයි දවස. ඒක තමයි සමරන්න ඕන දවස. ඒක මාර්තු 2 මේ 206ක් අවුරුදු 206ක් මේ වෙනකොට ඒ කළු අන්ධකාර දිනය පසු වෙලා තියෙනවා. එහෙමයි හඳ. එකී අන්ධකාර දිනේ අපි සමරනවා. මේ කොළඹම තැනක අපි මේ පාර මාර්තු 2 වෙනිදාත් සමරනවා. අපි ආරාධනා කරනවා මේ හෙළදීප ටීවී එකටයි හෙළදීප ටීවී එකේ ප්‍රේක්ෂකයින්ටයි එන්න අපිත් එක්ක කොළඹ විහාර මහදේවි පාක් එකට කියලා හැන්දෑවේ 2:00ට විතර. ඒ අන්ධකාර දිනය සමරන්නේ මේ පෙබරවාරි 4 වෙනිදා බොරු ව්‍යාජ නිදහස සැමරීමට එරෙහිව. එයි මම මෙහෙම මේ විදිහට කියන්නේ. සුද්ධ තමයි අපි හිටිය නිදහස ගත්තේ. ගත්ත එක දුන්න එක සමරන්න ඕනද? ඒක සමරිය යුත්තක්ද? නිකම් මේ විදිහට හිතලා බලන්න. අපිට ඉඩමක් තියෙනවා. අපි ඒ ඉඩමේ ඉන්නවා පදිංචි වෙලා. අපිට ලස්සන ගෙයක් තියෙනවා. අපි ඒ ගේ ඇතුලේ පදිංචි වෙලා ඉන්නවා. මේ ඉඩමට බලහත්කාරයෙන් ආපු පිරිසක් අපිව අල්ලලා අත් දෙක කකුල් දෙක බැඳලා අපි කාමරයකට දානවා. එහෙම කාමරයකට දාලා ඉවර වෙලා කාමරේ දොර ලොක් කරනවා. අපි ඇතුලේ යතුරත් අරගෙන යනවා. යතුරත් අරගෙන එළියට ගිහිල්ලා වත්තේ තිබිච්ච සියලුම පළතුරු ගස් කපනවා. සියලුම ලිං හාරනවා. ලිං වහනවා. තියෙන ලිං වලට වහ දානවා. වහලේ ඉඳලා ගලවනවා. ගෙදර තියෙන බඩු මුට්ටු ඔක්කොම ඒගොල්ලොන්ගේ ගෙදරට ගෙනියනවා. එහෙම ගෙනihin ඉවර වෙලා අවුරුදු 200ක් විතර ඒ විදිහට ඉඳලා ඉවර වෙලා යන්න ලෑස්ති වෙලා යතුරු දීලා දොර ඇරලා අපිව එළියට අරගෙන ප්ලේට් එකකට මොන හරි කණ්ඩක් දීලා අපි යනවා. අපි යන්නේ අහවල් දවසේ එදා ඉඳලා අවුරුදු පතා අපි ගිය දවසට කොඩි දාලා සමරන්න ඕන. අපි උඹලව නිදහස් කළා කියලා සමරන්න ඕන කියලා උන් අපිට කියලා යනවා. මේක මට සිංහලෙන් කියවෙනවා නම් යකෝ මේක නිදහසද? ඒක නිසා නැති කරපු නිදහස සමරනවා මිසක් ලැබිච්ච නිදහසක් නෑ. උන් අපේ නිදහස ගත්තා දුන්නා. ඇත්තටම කිව්වොත් නිදහස කාගේද? නිදහස සුද්දන්ගේ. ලංකාවේ අපෙන් නිදහස් වෙච්ච දිනේ. ඒක තමයි නිදහස් දවස. ලංකාවේ අපි නිදහස ලබාපු දවස නෙමෙයි සුද්දෝ අපෙන් නිදහස් වෙලා ගිය දවසයි පෙබරවාරි 4 කියලා කියන්නේ. තව එකක් කියන්න ඕන. පෙබරවාරි 4 අපි කරපු කිසි දෙයක් එදාද කැපිටපොළ වීරයා දිවිදුන් එදාද අපි යුද්ධයක් කෙරුවේ එදා අපි ලේහැලුවද පෙබරවාරි 4 කරපු කිසි දෙයක් නැහැ. මේ අපිට පේන තෙක් මානේ මේ පැත්තෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මේ පැත්තෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
මෙතනින් එහා පැත්තේ තමයි ඔය කියන සිද්ධිය සිද්ධ වුණේ. ඔය කියන වෙනකොට ඔය කියන කාලේ දවස වෙනකොට ලංකාව පාලනය කරන්නේ සෝල්බරි ආණ්ඩුකාරයා. සෝල්බරි ආණ්ඩුකාරයාට ඉන්දියාව පාලනය කරලා ඉවරෙච්ච සුද්දන්ට ඉන්දියාව දාලා යන්න සිද්ධ වෙනකොට ඉන්දියාව ගාව තියෙන මේ පුංචි දෙවෙනි ඉන්න එකේ තේරුමක්. එහෙ ඉඳලා මෙහාට නැවුලින් බඩු අරන් එන එකේ තේරුමක් නෑ එංගලන්තේ. ඒ නිසා උන්ට යන්නම සිද්ධ වෙනවා. යන්නේක වාසී නොයනවට වඩා. ආන්ගේ වාසිය ගන්නේ උන්ටම ආවේනික උන් හිතන විදිහට හිතන මැකෝලි සාමිවරයා ඉන්දියාවේදී කිව්වා වගේ ඇඟෙන් ඉන්දියානු හෝ ඇඟෙන් ස්වදේශීය වන්නා වූද හිතින් එංගලන්ත වන්නා වූද පිරිසක් මේ රටේ බිහි කරලා උන්ට සුදු මනසක් දීලා සුද්දට ඕන විදිහට හිතන්න පුළුවන් වෙන විදිහ අධ්‍යාපනයක් දීලා ආපහු යන එක වාසිය. ඒ වාසිය තමයි උන් ගත්තේ. ඔය යන දවස විශේෂ දවසක් වෙන්නේ කොහොමද? පෙබරවාරි 4. පෙබරවාරි 4 තමයි සෝල්බරිගේ වයිෆ්ගේ මම ඒකට නෝන කියලා කියවෙයි කියලා එහෙම කිව්වේ. ඒ හැමදෙන්න. සෝල්බරිගේ වයිෆ්ගේ උපන්දින. සෝල්බරි වයිෆ්ට බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් දෙනවා. ඒක තමයි ලංකාවෙන් යන්නේ දවසේ විශාල උත්සවයක් කරන්නේ. ඒක තමයි අවුරුදු පතා. ඒක තමයි අවුරුදු පතා අපි අපේ ජාතික කොඩිය දාලා සමරන්නේ. ඒ නිසා මේක ජාතික දිනය නෙවෙයි. මේක නිවැරදි ජාතික දිනය විය යුතුත් නෑ. මේක නිදහස් දිනය නෙමෙයිමයි. සැමරිය යුතු ජාතික දිනයක් සහ සැමරිය යුතු සැබෑ නිදහස් දිනයක් සොයා ගැනීමේ ඌනතාවක් තාමත් හිඩසක් හැටියට ශ්‍රී ලංකාව විතර වෙලා තියෙනවා. අපේ හාමුදුරුවෝ මේ අදහස් ටික කියනකොට මට මතක් වුණේ අපේ මහින්ද හාමුදුරුවන්ගේ පද්‍ය පන්තියක එක කවියක්. නිදහස මහා මුහුදක් වේ එහි උල්පත පුත නොඹ වේ. ඒ ගැන සිහි කොට මෙලවේ යුතුයකම ඉටු කළ යුතුය. මහින්ද හාමුදුරුවෝ කවිය අවිය කරගෙන නිදහස් සටන වෙනුවෙන් යමක් කළා. එතකොට අපේ බෞද්ධ යතිවරයාණන් වහන්සේලා ලොකු මෙහෙවරක් කළා. දැන් මේ නිර්භීත බොහොම එඩිතර බෞද්ධ යතිවරයාණන් වහන්සේලා නිසා තමයි අද රට මෙහෙම හරි තියෙන්නේ. දැන් අපේ හාමුදුරුවෝ නිර්භීතව අභීතව එක සිංහ නාදයක් වගේ මේ කතන්දරය මේ රටට හඬගාලා කියනකොට මට මතක් වුණේ ඒ අතීතයත් එක්ක. දැන් අපේ හාමුදුරුවෝ කිව්ව විදිහට මේක නිදහස් සමරු දිනේවත් ජාතික දිනේවත් නෙමෙයි මේ අහ කියන සුද්දෙක්ගේ නෝන කෙනෙක්ගේ එක්තරා දිනයක් සැමරීමක් පමණයි. ඒකයි ඒක අභීත නාදයක් විදිහට මට දැනුනේ අපේ හාමුදුරනේ. කොහොමනත් 1948 නැත්නම් 1948 පෙබරවාරි 4 කියන්නේ නව යටත් විජිතයක ආරම්භය. සුද්ද අපි ඔය යටත් කරගෙන හිටියා. ලස්සන උපමාවකින් අපේ හාමුදුරුවෝ ඒක පැහැදිලි කළා. සරල හැමෝටම දැනෙන අපේ ධර්මසේන හාමුදුරුවන්ගේ සද්ධර්ම රත්නාවලියේ සරල උපමාවගේ උපමාවකින් තමයි පැහැදිලි කරේ. ඕන කෙනෙකුට දැනෙන නිවසේ කතන්දරය අරගෙන. එතකොට ඒ නිවසෙන් බැහැර වෙනකොට සුද්දා මේ ලංකාව නැමැති නිවසේ යන්නේ අපේ හාමුදුරුවෝ කිව්වා වගේ උන්ගේ මනස තියෙන උන්ගේ සිතුවිලි තියෙන එක්තරා පිරිසක් මෙහි බෝ කළා. එහෙමනම් නව යටත් විජිතයේ ආරම්භය සිදු වෙන්නේ 1948 පෙබරවාරි 4. එහෙමනම් අපේ හාමුදුරුවෝ කිව්වා වගේ අපි නව යටත් විජිතයේ ආරම්භය සිද්ධ වෙන්නේ එදා නම් ඇයි අපි මේ දිනය සමරන්නේ? දැන් අපේ හාමුදුරනේ නව යටත් විජිතය කිව්වම දැන් ඒක මේ රටේ මේ වෙනකොට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? නව යටත් විජිතයේ ආරම්භය මේ 48 පෙබරවාරි 4 සිට ලෝකේ රටවල් පාලනය වෙන විදි තියෙනවා. දැන් මේක රට මේක ඇතුලේ තියෙන්නේ රජයක්. ඒ කියන්නේ කන්ට්‍රි එකක්. කන්ට්‍රි එක ඇතුලේ තියෙන්නේ කන්ට්‍රි එක පාලනය කරන ස්ටේට් එකක්. ඒතර මේ ස්ටේට් එක පාලනය කරන්න කලින් කලටපත් වෙන අයට කියන්නේ ආණ්ඩු. ආණ්ඩු කියන්නේ රාජ්‍යය නෙමෙයි. රාජ්‍ය කියන්නේ ආණ්ඩුව නෙමෙයි. කිසි කෙනෙකුට රාජද්‍රෝහී වෙන්න බෑ. රාජ්‍යයට එරෙහිව කටයුතු කරන්න බෑ. ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්. එහෙනම් ආණ්ඩු ගේන්නේ ආණ්ඩු එලවන්නේ. ආණ්ඩු විරෝධී වෙන්න පුළුවන්, රාජ්‍ය විරෝධී වෙන්න බෑ. රාජ්‍ය කියන්නේ ආණ්ඩුව සහිත සමස්තය. ආණ්ඩුව කියන්නේ ආණ්ඩු මේච්චල් කරන කට්ටිය. නැත්නම් ආණ්ඩු පාලනය කරන කට්ටිය. රටක් පාලනය වෙන්නේ රාජ්‍යයකින්. මේ රාජ්‍යය ගොඩාක් රාජ්‍යයන් එක්කව වෙච්චාම
ඒකට කියන්නේ රාජධානි කියලා. එහෙම. එතකොට රාජධානියක ඉන්න රජ කෙනෙක් කිං. රාජධානි සහ රාජ්‍යයන් රටවල් ගොඩාක් එක්ක හොවෙච්චාම ඒකට කියන්නේ අධිරාජ්‍ය කියලා. අධිරාජ්‍යයක රජ කෙනෙක් නෙමෙයි ඉන්නේ. අධිරාජ්‍යයක ඉන්නේ අධිරාජයෙක් හෝ එයාට ඉංග්‍රීසියෙන් කියන එම්පරර් කියලා. එතකොට කිංස්ලා ගොඩක් එක්ක හොවෙච්චාම කිංස්ලව පාලනය කරන්නේ එම්පරර් විසින්. රජවරුන් පාලනය කරන්නේ මහරජ විසින්. මහරජ පාලනය කරන්නේ අධිරජ විසින්. අධිරජ පාලනය කරන්නේ මහා අධිරජ විසින්. දැන් එංගලන්තය කියන්නේ රටක්. බ්‍රිතාන්‍ය කියලා කියන්නේ අධිරාජ්‍ය. ඒතර එංගලන්තය කියන්නේ කුඩා රටක්. ඒ එංග්ලෑන්ඩ් එකේ තමයි එංග්ලිෂ් කියලා භාෂාවක් එන්නේ. හැබැයි බ්‍රිටිෂ් කියන්නේ අධිරාජ්‍යයක්. අධිරාජ්‍ය කියලා කියන එක මේ ලෝකය වෘත්තාකාරයි. මේ පැත්තේ තියෙන්නත් පුළුවන්, මේ පැත්තේ තියෙන්නත් පුළුවන්, මේ පැත්තේ තියෙන්නත් පුළුවන්. ඒ හින්දානේ මේකට කියන්නේ හිරුන් ඔබසින අධිරාජ්‍ය කියලා. ඒ අධිරාජ්‍යයට අධිරාජ්‍යයක් හැටියට ගත්තොත් එහෙම බ්‍රිටිෂ් මේ කින්ඩම් එක රාජධානිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඉර බහින්නේ නැහැ. ඒ එක පැත්තකට ඉර බහිනකොට තව පැත්තකට ඉර පායලා. ඒක ඒ මහා අධිරාජ්‍යයේ අධිරාජ් පාලනය යටතේ තියෙන එක. එතකොට එහෙම වෙච්චාම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කරගනු ලැබූ සියලුම රාජ්‍යයන් සලකනු ලබන්නේ යටත් වූ විජිතයන් හැටියට. එතකොට ඒක යටත් විජිත හැටියට තමයි සලකන්නේ. යටත් විජිත කියලා කියන්නේ යටත් වූ විජිතයන්. විජිතය කියන්නේ රාජ්‍යයන්. එතකොට එහෙම කාලයක් තිස්සේ යටත් කරගෙන හිටියට පස්සේ කලේ මොකද? ඔය කඳුකරයේ ඔය විදිහට දේවවල විනාශ කරලා තිබුණේ නෑ අපි. අතන අපි මේ කඳුකරය ආරක්ෂා කරගෙන තියාගත්තා. කඳුකරය විසින් අපිට ලොකු පෝෂණයක් මේ රටට ලැබුණා. කඳුකරය සුද්ධ ඇවිදින්න දේවවන්න පටන් ගත්තේ අපි හොඳට නෙමෙයි. මේකට ඒ කාලේ උන් දාලා තිබුණේ ලිප්ටන්ගේ තේවත්ත කියලා. මේ අපගේ උත්තරීතර මාතෘ භූමිය. අපි ඉපදුන්න මැරෙන්න රට උන් දාලා තිබුණේ ලිප්ටන්ගේ තේවත්ත කියලා. එතන ඒගොල්ලෝ මේ රට පාවිච්චි කළේ වෙන එකක් නිසා නෙමෙයි. උන්ට තේ බොණ්ඩ රසට හැදෙන වත්තක් ඇටියෙ. එතකොට මේක අපේ මව්බිම. මේ උපදින මැරෙන රට. ඒ විදිහටම තමයි ඒගොල්ලෝ මේකේ තිබිච්ච කුරුඳු ගෙනිච්චේ, මේකේ තිබිච්ච තේ ගෙනිච්චේ, මේකේ තිබිච්ච රබර් ගෙනිච්චේ. ඒට පස්සේ තමයි තේ පොල් රබර් කියන්නේ ප්‍රධාන අපනයන ආදායම් කියලා අපිට නම දෙන්නේ. අපේ ප්‍රධාන අපනයන ආදායමක් තිබුණේ නැහැ එහෙම. ඊට පෙර ඒකින්ද ලංකාව එහෙම විදේශයෙන් ගෙනන ලද විදේශීය ඩොලර් සංචිතයන්ගෙන් යැපිච්ච රටක් නෙමෙයි. මේ ඔබතුමා ඉස්සර වෙලා කිව්වා වගේ ස්වාධීනව තිබුණු, ස්වෛරීව තිබුණු, ස්වාධිපත්‍යයේ තිබුණු අප විසින් අපව නඩත්තු කරගත හැකි තරමටම ආදායම් තිබිච්ච රටක්. නිකන් මෙහෙම හිතලා බලන්න. අද අපිට ලෙඩ වෙන. ලෙඩ වෙච්චාම බෙහෙත් ගන්න. මීට අවුරුදු 2000කට කලිනුත් අපිට ලෙඩ වුණා. ලෙඩ වෙච්චාම බෙහෙත් ගත්තා. මේක වර්ග කිලෝමීටර් 65632ක සමුදුරින් වට වෙච්ච බිමක්. ඒතර මේ රටේ ලෙඩ වෙච්චාම අපිට බෙහෙත් දෙන්නේ දැන් ඉන්න දොස්තර මහත්තුරු. තරහ නෑ මන් දොස්තර මහත්තුරුත් එක්ක. අමනාප නෑ දොස්තර මහත්තුරුත් එක්ක. ඒ වුණාට ඇත්ත කතාව තමයි ඒ දොස්තර මහත්තුරු අපිට ලියලා දෙනවා බේත්. බේත් තේරෙනවද? තේරෙන්නේ. බේත් වල සයිඩ් ඉෆෙක්ට්ස් තේරෙනවද? ඒත් නෑ. අතුරු ආබාධ තේරෙන්නේ නෑ. බේත බිව්වම වෙන්නේ මොකද්ද කියන්න දන්නවද? දන්නේ නෑ. කුණ්ඩුක පුච්චේට මොකද්ද වෙන්නේ? වකුගඩුවට මොකද්ද වෙන්නේ කියන්න තේරෙන්නේ නෑ. ලෙඩේ තේරෙනවද? ලෙඩේ තේරෙන්නෙත් නෑ. මේක කියවන්න තේරෙනවද? කියවන්න තේරෙන්නෙත් නෑ. බේත් කොහෙන්ද එන්නේ? පාකිස්තානෙන්, ඉන්දියාවෙන්, ජර්මනියෙන් වගේ රටවල් වලින්. දැන් මේ වර්ග කිලෝමීටර් 65632 සල්ලියක් තියෙනවනේ. ඒ සල්ලිය එන්නේ කොහෙන්ද? තේ යවල හරි රබර් යවල හරි ඇත්තම කිව්වොත් අපේ අම්මලා නංගිලා අක්කලා නැන්දලා යවලා ගෙන්න ගන්න එහෙන් ගේන සල්ලි.
මේ සල්ලි මිටි පිටින් දීලා කියලා බේත් කියන. දොස්තර මහත්තුරුන්ගේ ක්‍රියාවලියයි රෙප්ගේ ක්‍රියාවලියයි අතර තියෙන වෙනස මොකක්ද කියන්නේ? රෙප් කියන්නේ බඩුවක් විකුණන අතරමැදියනේ. දැන් දොස්තර මහත්තයාත් රෙප් නෙමෙයි. මේ පාකිස්තානයේ ඉන්දියාවේ ජර්මනියේ බෙහෙත් කම්පැනි වල රෙප්ලා අපිට බෙහෙත් වලට අපෙන් සල්ලි අරන් ඒගොල්ලෝ ටිකක් තියාගෙන යවනවා සල්ලි එහාට. මං කියන්නේ සුද්ධ වෙන්න කලින් ලෙඩ වුණානේ. ඒ කාලේ කොහොමද වුනේ? දැනුත් ටිකක් ඉඳ හිට කරන විදියට වෙද මහත්තයා ගාවට ගිහින් ලෙඩේ කියන. ඒ වෙද මහත්තයා ඊට පස්සේ ලෙඩේ බලලා කියනවා ලෙඩේ වෙන්න මේ. ඊට පස්සේ ලියලා දෙනවා තුන්ඩුවක්. බේත් හොයලා දෙන්නෙත් නැහැ. බේත් හදලා දෙන්නෙත් නැහැ. බේත් ගැන නොකිය ඉන්නෙත් නැහැ. බේත ලෙඩා දන්න බේත. ෆාමසි නෑ. ලෙඩා දන්න බේතක් කිව්වහම ලෙඩා තමන්ගේ නෑදෑයොත් එක්ක ගිහිල්ලා අල්ලද කොල්ලද මුල්ද දලුද ගෙඩිද අරන් ඇවිදලා තමන් තම්බලා බොනවා. එතන බිව්වි මොනවද කියන්නේ ලෙඩා දන්නවද? ඔව්. ලෙඩේ මොකද්ද කියලා ලෙඩා දන්නවද? ඔව්. එතකොට ඒකෙන් වෙන සයිඩ් ඉෆෙක්ට් හරි ඉෆෙක්ට් හරි මොනවා හරි තියෙනවා නම් ඒවා ලෙඩා දන්නවද? ඔව්. බේත ගැන නෑදෑයන්ට අවබෝධයක් තියෙනවද? ඔව්. සත 50ක් හරි පිටරටට යනවද? දැන් මේ නිදහස සහ නිදහස් නොවනකම ස්වෛරී භාවයේ සහ ස්වෛරී නොවන භාවයේ පිළිබඳ තර්කයෙහි වටිනාකම එන්නේ මේ රට දුප්පත් වෙන්න හේතු වෙච්ච හේතුවයි කියන්නේ. රට දුප්පත් තියෙන්නේම මේ යටත් විජිත මනසින්ද. අදටවත් බැරි වුණානේ මේ කොවිඩ් මේ මොකද්ද වසංගතය හේතු කොටගෙන මේ පැන්ඩමික් එකක් ඇවිදිල්ලානේ. මහා වසංගත තත්වයක්නේ. කොරෝනා වසංගතයක් කියලා කියනවනේ. අදටත් සූදානම් නෑනේ මේක ලංකාවේ බෙහෙතක් හොයාගන්න පාවිච්චි කරන්න. හොයාගත් එකට නින්දා කරනවා. දැන් මම මේ වෙන එකක් ප්‍රොමෝට් කරන්න හදනවනේ. පැණියට නමක් දැම්මනේ ධම්මික පැණිය කියලා. ඒක දැම්මේ අපහාසයෙන්. වෙද මහත්තයාගේ නමින් පැණිය නම් කරන්න ඕනේ නෑනේ කොරෝනා පැණිය කියන්න තිබුණානේ. එහෙනම් ඊට පස්සේ දැන් අර කියාපු මොකද්ද පිටරටක තියෙන බෙහෙතක් හදලා ඒක ගහ අයත් ඒක විදපු අයත් මැරිලා තියෙනවා. හැබැයි මැරිච්ච ගාන 50යි 60යි 100යි. මෙහි කවුරු හරි කෙනෙකුට හැදිච්චාම ඒක ලොකුට උලුප්පල දක්වනවනේ. මං කියන හෙළදීපයන් වශයෙන් කතා කරනවා නම් කතා කරන්න ඕනේ මාතෘකාවක් නෙමෙයිද මේක. ඒ වෙන්නේ ඇයි? මේ යටත් විජිත මනස තාම ඉංග්‍රීසියෙන් මම නිකන් අභියෝග කරලා කියන්නේ මෙහි ඉඳලා බලාගෙන යන ගමන් කැමරාව අල්ලගෙන දිගට අල්ලගෙන යන්න ටවුන් එකක් මැද්දෙන් කැමරාව අල්ලගෙන ගිහිල්ලා මේ Facebook වලින් හරි වෙබ්සයිට් එකකින් හරි දාලා නිකන් අහන්න මේක මොන රටද කියලා. කවුරුත් කියන්නේ ලංකාව කියලා. ඇයි? මේක කිසි දෙනෙක් සිංහල අකුරක් නේ. තියෙන්නේ ඉංග්‍රීසි අකුර. ඒ යටත් විජිත මනස. අදට මොන්ටිසෝරි යන ළමයක් දාන්නේ ABCD උගන්නන මොන්ටිසෝරි එක. උඩ අයන්න උගන්නනවා නම් ඒතෙන්ද දාන්නේ නෑ. ඇයි? යටත් විජිත මනස. අදත් නූඩල්ස් කන්න කැමති සිංහල හාලේ බත් කනවට වඩා. අදත් අපේ උන් මොනවද ගොටුකොළ විකුණලා කොකාකෝලා බොනවා. අදත් අපේ උන් ගස් ලැබු විකුණලා නූඩල්ස් කනවා. අදත් අපේ උන් ගෙදර තියෙන හාල් විකුණලා නූඩල්ස් කනවා. පාන් කනවා. රෝස් පාන් කනවා. මං කියන්නේ මේ ඇයි යටත් විජිත මනස. අපි ගාව තිබිච්ච මීගහ ස්වේච්ඡාවෙන් කපලා උන්ගේ මේ බෙහෙත් නමින් නම් කරපු වහ දාලා අපිට ගහන. අර පිටිපස්සේ මොකද්ද ටැංකියක් එල්ලගෙන අර මෙහෙම කරලා ගහන්නේ මේ මොනවාද වෙලට. ඒකට කියන්නේ බේත් ගහනවා කියලා. එහෙනම් බේත් කියන්නේ ලෙඩකට බොන එකක්. ඒකෙන් චුට්ටක් හරි කාට හරි බොණ්ඩ දුන්නොත් එහෙම මැරෙනවනේ. මැරෙනවා නම් බේත්ය. මැරෙනවට කියන්නේ වහනේ. ඒ හින්දා මේ පිටිපස්සේ එල්ලගෙන ගහන්නේ වහ ගහන එකට බේත් ගහනවා කියලා නම හැදුවෙත් උන්. ඒකට කියන්නේ යටත් විජිත මනස කියලා. ඒක නිසා ආර්ථිකය වේවා, අධ්‍යාපනය වේවා, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වේවා, පාර්ලිමේන්තු සම්ප්‍රදාය වේවා, පක්ෂ සම්ප්‍රදාය වේවා,
මේ රටේ තියෙන සෞඛ්‍ය සම්ප්‍රදාය වේවා මේ කියන සමස්තය නිදහස් නැහැ. තාම නිදහස් නැහැ. ඒක හින්දායි හෙළදීපයන් හැටියට හෙළදීප වාසීන් හැටියට නිදහස් අරගලයක් පටන් ගත යුතුයි. නිදහස් අරගලය දිනුදාට නිදහස් දිනයක් සැමරිය යුතුයි. සැමරිය හැකි. එතකන් සමරන්න නිදහස් දිනයක් අපේ රටේ නැහැ. ඒ යටත් විජිත මානසිකත්වය නිසා අපිට තාමත් සැබෑ නිදහසක් නැහැ කියන එක අපේ හාමුදුරුවෝ උදාහරණ සහිතව ඉතා සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට අලුතෙන් හිතන්න පුළුවන් විදිහට පැහැදිලි කළා. මේ සුද්දා මේ රට දීලා යනකොට ඒ හොඳම ඥාන ඇති පිරිස ඒ අපේ රට ගැන අපේකම ගැන ආදරය කරන සුද්දට ගැති වෙන්නේ නැති අපේකම ගැන කතා කරන හොඳම ඥාන තියෙන පිරිස එක්තරා විදියකින් සුද්ද විනාශ කළා ගියා කියලා මට හිතෙන්නේ. ඒ ගැන අපේ හාමුදුරනේ මොකද්ද හාමුදුරුවෝ හිතන්නේ? විතරයක් දෙන්න ඕන මාතෘකාවක් ප්‍රශ්නයක්. කෙටියෙන් කියනවා නම් අදටත් නිදහස පිළිබඳ නිදහසේ රසය පිළිබඳ අවධානයක් නැති නිදහසේ රසය විඳගන්න තේරුමක් නැති පිරිසක් බිහි කරනු ලැබ තියෙන්නේ අතිශය උපක්‍රමශීලී. ඒ උපක්‍රමය තමයි අධ්‍යාපනය. හෙට දවසේවත් නිදහස ඉල්ලගෙන මිනිහෙක් උපදින්නේ නැහැ. රටවාසියෙක් උපදින්නේ නැහැ. ඇයි දන්නවද? මේට කලින් ටිකක් හරි අධ්‍යාපනයක් තිබුණා සිංහලෙන්. දැන් ජාත්‍යන්තර පාසල් හා අරාබි පාසල් වෙනත් පාසල් මාධ්‍යයෙන් රට පුරාම රට ගැන හැඟීමක් නැති, ජාතිය ගැන හැඟීමක් නැති ඉංග්‍රීසි වන්දනාවෙහි නියුක්තික බැතිමත් ඉංග්‍රීසි ජාතිකයන් පිරිසක්, ඉංග්‍රීසියට බැතිමත් ලංකා වාසීන් පිරිසක් බිහි වෙලා තියෙනවා. ඒ අයට නිකන් කියන්න බලන්න මට ගොවිතැන උගන්වනවද? නෑ. කෘෂි තාක්ෂණ විද්‍යාව උගන්වනවා. කෘෂි තාක්ෂණ විද්‍යාව කියන්නේ ගොවිතැන නෙමෙයි. කෘෂි තාක්ෂණ විද්‍යාව ඉගෙන ගත්ත අය ඉන්නවා උපාධිධාරීන් හැටියට. දෙයනේ කියලා ගොවිතැන්පත් කරන අය ඉන්නවා තාම වෙනම. අතර මේ මහ පොළොව වවණ්ඩතේ උගන්වනවද පාසලේ? නෑ. විශ්වවිද්‍යාලේ? නෑ. තමන්ට තමන්ගේ භාෂාවෙන් කතා කරන්න පුළුවන් අද නිකන් කියන්නකො තමන් වැරද්දක් කරලා ඒ වැරද්ද ශ්‍රේෂ්ඨාධිකරණේ හරි අභියාචනාධිකරණේ හරි අහනවා නම් තමන්ට එරෙහි නඩු තීන්දුව තමන්ගේ භාෂාවෙන් ගන්න අයිතියක් තියෙනවා. තමන්ගේ නඩුව තමන්ට ඕනේ තමන්ට තේරෙන භාෂාවකින් ගන්නවා. තමන්ගේ නඩුව තමන්ට තේරෙන භාෂාවකින් ඉල්ලන්න අයිතියක් තියෙනවා. ඉතින් කොහොමද රටක් හැටියට නිදහස් කියන්නේ? ආර්ථිකය අපේ යතේද නැහැ. ට්‍රිලියන 18ක් ණයයි. ට්‍රිලියන 18ක්. ට්‍රිලියන 18ක් කියන කොච්චරද? 100 ඒවා 10ක් 1000යිනේ. 10 ඒවා 10ක් 10000යිනේ. 10 ඒවා 100ක් ලක්ෂයයිනේ. ලක්ෂයේ ඒවා 10ක් කීයයිද? මිලියනයයි. මිලියන 1000ක් කීයද? බිලියනයයි. බිලියන 1000ක් කීයද? ට්‍රිලියනයයි. ට්‍රිලියන 18ක් කියන්නේ ණය එකයි. මේක තමයි චක්කරේ. මේකට කියන්නේ ණය චක්කරේ. දැන් මෙච්චර ණයකාර වෙනකොට සුද්ධ ලංකාවෙන් යන දවසේවත් ලංකාව ණය නැහැ. සුද්ධ ලංකාවේ හිටියා තමයි. සුද්ධ ලංකාවෙන් යන දවසේවත් ණය නැහැ. හැබැයි සුද්ධ ලංකාවෙන් ගියදා ඉඳලා යටත් විජිත මනසේ තියෙන සුද්ධංග නියෝජිතව පාලනය කරපු මේ කාල සීමාවේ දැන් අවුරුදු 70ක් ඉවරයි. තාම 75 ඉවරත් නැහැ. හැබැයි ට්‍රිලියන 18ක් ණය. ඒ කියන්නේ මේ සංසාරේ මේ භද්‍ර කල්පය ගෙවලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ මේ යන විදියට ගියොත් එහෙම. මේ මහා භද්‍ර කල්පයක් කියලා කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙනකන්වත් මේ ණයට කියලා ඉවර කරන්න හම්බෙන්නේ මේ යන තාලෙට ගියොත්. ඔය තියෙන වරායවල අරවම ටික ඔක්කොම විකුණලා දාලා තමයි ණය ගෙවන්න වෙන්නේ. ඒත් ණය ගෙවලා ඉවර වුණොත් එහෙම රට නැති වෙනවා. ඒ ඔක්කොම වික්කත් ණය නැති වෙන්නේ නැහැ. රට නැති වෙනවා. ඒක නිසා ඒ සියල්ල අදත් එලෙසම පවත්වාගෙන යාම නඩත්තු කරන්නේ අධ්‍යාපනය විසින් ස්වජාතික භාවය මනසින් ගලවලා අයින් කරලා වෙන චිප් එකක් ඔලුවට හයි කරලා තියෙනවා. ස්වජාතික ස්වදේශීය ස්වතන්ත්‍ර භාවයට අයත් මොලේ අයින් කරලා සුද්ධ හිතන විදිහේ හිතන්න ඕන කරන චිප් එකක් ඔලුවට දාලා තියෙනවා. එහෙන් එවන ප්‍රෝග්‍රෑම් අනුව මේ චිප් එක වැඩ කරන තාක්කල් මේ රටට නිදහසක් නෑ. අපේ හාමුදුරුවෝ ඒක හරි ලස්සනට පැහැදිලි කළා. මේක ඥාන විකෘති වීමක් බලනකොට වෙලා තියෙන්නේ. මොකද අපේ රට ගැන හිතන මානසිකත්වයේ තිබුණු ඒ චිප් එක ගලවලා
සුද්දගේ අදහස් ඇති සුද්ද හිතන විදියට හිතන්න මේ රට සූරාගෙන කාලා හරි බඩ වඩා ගන්න සිතුවිලි ඇති චිප් එකක් ඔළුවට හයි කළා. අන්න එතනින් අපේ ඥාන විකෘති වීම වුණා. ඒ ඥානත් විකෘති කරගෙන තමයි සුද්ද රට දාලා ගියේ. ඒකත් එක්ක තමයි අපිට මේ தත්ත්වය උදා වුණේ. මට මතක් වෙන අපේ හාමුදුරනේ මීට පෙර අදහස් ඉදිරිපත් කරනකොට අපේ හාමුදුරුවෝ ලස්සන කතාවක් කිව්වා. දැන් ඒ මීගස් පිළිබඳව ඒ කතාව, ඒ බහුජාතික සමාගම් අපිට කරපු දේ පිළිබඳව කතාව එළයන් ටිකක් තාම ඉන්නවා මේවා අහගෙන මේ ශ්‍රාවකයන් වශයෙන් ප්‍රේක්ෂකයන් වශයෙන් මේවා විඳින ඒ අයටත් ඒ කතාව සම්ප්‍රේෂණය වුණොත් හොඳයි කියන අදහස යටතේ අපේ හාමුදුරනේ පැහැදිලි කළා නම් වටිනවා ඒක. මීගහ කියන්නේ ජාතියේ පොහොර ගහ. කියන්නේ මදුකා ලොන්ජිෆෝලියා කියලා. ඉන්දියාවෙත් ලංකාවෙත් තියෙනවා. ඒක තමයි ජාතියේ පොහොර ගහ. මීගහක් තියෙනවා නම් කිසියම් වෙල අද්දර. මීගහ සිටවන්නේ නැහැ මේ හයිවේ එක දෙපැත්තේ. මීගහ සිටවන්නේ නැහැ පාලංගුඩ. මීගහ සිටවන්නේ වෙලේ, ඇලේ, වැවේ. මේ ගහේ කොල්ල, ඇට, දල්ලු මේ වැටිච්චාම වතුරට ඒක පොර බවට පත් වෙනවා. මාවවුල්ලු අපි අහලා තියෙනවානේ මාවවුලන් රෑපුරාම රංචු ගැසීලා මීගස්සට මී වැහි වැහැලා කියලා. ඒ මී ඇට කාපුවාම මාවවුල හෙලන වසුරු පොර බවට පත් වෙනවා. ඒක තමයි ස්වාභාවික පොර. ඒ නිසා වර්ග කිලෝමීටර් 4කට විතර එක මේ ගහක් තිබුණත් ඇති කියලා තමයි හිතන්නේ. සුද්ද ලංකාවට ඇවිදින්න ලංකාවේ හිටපු ආරච්චිලා කෝරළේ මහත්තයලා ධම්මලා සමස්ත මීගස් ටික කැපුවා. ඒ කැපුවේ වෙන එකක් ගැන හිතලා මේක තියෙද්දි හොඳට කෑම හදන්න පුළුවන්, වගා කරන්න පුළුවන්. වගා කරපුවාම ශරීර ශක්තිය එනවා. ශරීර ශක්තිය ආවහම රට දියුණු කරන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන්. ඒක නිසා සුද්දන්ගේ සැලැස්ම ඕනේ උනේ සුද්දට ඕනේ සැලැස්ම ඕනේ දුර්වල මිනිස්සු ටිකක් බිහි කරන්න. දුර්වල මිනිස්සු බිහි කරන්න කෑම නැති කරන්න ඕන. ලෙඩ හදන්න ඕන. ලෙඩ හදපුවාම බේත් විකුණන්න පුළුවන්. බේත් විකුණන්න නම් ලෙඩ කරන්න ඕන. ලෙඩ කරන්න නම් කෑම නැති කරන්න ඕන. කෑම නැති කරන්න නම් වහ දෙන්න ඕන. වහ දෙන්න නම් පෝර තමයි ක්‍රමේ. පෝර දෙන්න නම් තියෙන පෝර නැති කරන්න ඕන. ඒ අනුව සුද්ද කෝරළේ මහත්තයලා ආරච්චි මහත්තයලා රටේ මහත්තයලා ලව්වා පෝර ගහ ජාතියේ පෝර ගහ මී ගහ තහනම් ගහ බවට පත් කළා. සුද්දෝ එන්න කලින් ලංකා බිමේ හිටපු රජවරු රජදරුවෝ බෝගහවත් කපන්න තහනම් කරලා නැහැ. පොල් ගහ බෝ ගහ කොස් ගහවත් කපන්න තහනම් කරලා නැහැ. මී ගහ කපන්න තහනම් කරලා. සෙල්ලිපියේ තියෙනවා මී ගස් කපන්න තහනම් කියලා. එතන මීගස් කපන්න තහනම් කරපු එක දැනගත්ත සුද්දෝ අපි ලව්වම් පරිශ්‍රණය කරවලා තමයි දැනගෙන තියෙන්නේ. ඒක කපලා ටික දවසක් ගියාට පස්සේ ඔන්න ලංකාවට වවන්න සිද්ධ වුණා පෝරදා. පෝර හඳුනාගෙන නොහිටි ජාතියකට පෝර එව්වා. පෝරත් එක්ක පෝර අස්සේ දාලා කෘමීන් එව්වා. හැම තැනම කෘමීන් නැති වුණා. ඊගාව පෝර නෙවේ වල් පැල බීජ එව්වා. හැම තැනම වල් හැදුනා. වල් හැදිච්ච දා ඉඳලා වල්නාශක එව්වා. කෘමි හැදිච්ච දා ඉඳලා කෘමිනාශක එව්වා. අවුරුදු 200කට වඩා දැන් අපි කෘමිනාශක වල්නාශක ගහනවා. කෘමි ඉවරත් නැහැ, වල් ඉවරත් නැහැ, වකුගඩු ඉවරයි. වකුගඩු ඉවරයි, ලංකාවේ තිබිච්ච සල්ලි ඉවරයි. ඒ වගේ සට කපට වැඩ කළේ මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සහ ඔවුන්ගේ ගැත්තන් විසින්. සමේක තේරුම් ගත යුතුයි. හෙට දවසේ රට නිදහස් රටක් කරගන්න ඕනේ නම් වඩාත් ගැඹුරින් හැදෑරිය යුතුයි. ඒක නිසා සැමරිය යුත්තේ මාර්තු 2 වෙනිදා. සැමරිය යුත්තේ පෙබරවාරි 4 වෙනිදා නෙවෙයි. මාර්තු 2 වෙනිදා අපේ අන්ධකාර දිනය සමරන්නට අවශ්‍යයි. ඒ සඳහා ආරාධනා කරන සෑම කෙනාටමත් ඉන්න කියලා අපි අපේ රට පිළිබඳ හැදෑරීමක් පටන් ගන්න වෙනම අධ්‍යයන ආයතනයක් ආරම්භ කළ යුතුයි. රට ගැන හැරන් සියල්ලම උගන්වන අධ්‍යාපනයේට එරෙහිව රට උගන්වන්නා වූද රට පිළිබඳ උගන්වන්නා වූද රටටම අදාළ දේශීය දැනුම් සම්පත්තිය උගන්වන්නා වූද රටට අදාළ සම්පත්වල අගය කියා දෙන අධ්‍යාපනයක් ඇති කරන්නා වූද ආයතනයක් ආරම්භ කළ යුතුයි.
ඒ සඳහා සහතික පත්‍රද ඩිප්ලෝමාද උපාධිද නෙමේ රට බේරා ගැනීම උදෙසා වන අධ්‍යාපන ආයතනයක් ආරම්භ කළ යුතුව තියෙනවා. බොහොම තාර්කිකව පැහැදිලි කළේ සැබවින්ම අපිට නිදහසක් කෝ කියන එක. නිදහසක් නැහැ.